गौरवनीय අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්ලින් සිල්වා සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේ සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගෙන් අවසරයි සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි අපි දන්නවා දැන් නොවැම්බර් මාසේ 16 වෙනිදාට අපේ රටට නව පාලනයක් නව පාලකයෙක් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. අපි තමුන්නාන්සලා හම්බෙන්න ආවේ නොවැම්බර් මාසේ 16 වෙනිදාට. සැබවින්ම අලුත් පාලනයක් ගොඩනගන්න. මෙතෙක් කාලයක් පැරණි අසාර්ථක දේශපාලන කඳුරු දෙක වෙනුවට මේ රට ගොඩනැගිය හැකි අපේ දරු පරම්පරාවට අනාගතයක් නිර්මාණය කළ හැකි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා කේන්ද්‍ර ඉල්ලන්න තමයි අපි තමුන්නාන්සලා හම්බෙන්නේ. නොවැම්බර් මාසේ 16 වෙනිදාට මාලිමාවට කතරි ගහලා ජාතික ජන බලවේගයේ වෙත තමුන්නාන්සලා බලය ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඇයි මේ රට හදන්න ඕන. ස්වල්ප කාලෙක අවුරුදු 71ක් එක්සත් ජාතික පක්ෂය අපේ රට අවුරුදු 37ක් පාලනය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්දාන ආණ්ඩුව අපේ රට අවුරුදු 34ක් පාලනය කරා. රටේ ජනතාව එකතු වෙලා ආණ්ඩු 15ක් හැදුවා. ආණ්ඩු 14ක් පෙරළුවා. හැබැයි මොකද්ද සිදු වී තිබෙන්නේ? රටකට විය හැකි සියලුම පන්නේ විනාශකාරීත්වය අපේ රටට අද උරුම කරලා දීලා ඉවරයි. ඒ නිසා අපි තමුන්නාන්සලෙන් ඉල්ලා හිටින්නේ තව අවුරුදු 100ක් මේ කඳවුරු දෙකට ලබා දුන්නත් බලය මේ විනාශයේ දිගට යනව ඇරුණකොට මේ විනාශයෙන් රට ගොඩ ගන්නේ නැහැ. ඒ නිසා දැන් රටේ සියලු පුරවැසියන් තීරණයක් ගත යුතුව තිබෙනවා. මේ පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන කඳවුරු දෙකෙන් මිදිලා මේ රට නව කඳවුරකට යොමු කරන්න. එයි මේ රට හදන්න ඕන. කොහොමද රටක් හදන්න? ඕනෑම රටක් හදන්න ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එක නීතියේ විධානයේ ආධිපත්‍ය නීතිය සාධාරණ ලෙස ඉටු වෙන රටක් හදන්න. ලෝකයේ දියුණු වී තිබෙන හැම රටකම ධනවත්ද බලවත්ද දුප්පත්ද දුබලද කියන ભેදකින් තොරව හැම කෙනාටම සාධාරණ ලෙස නීතිය ඉටු වෙන රටක් තිබෙනවා. අපේ රටේ එහෙම තිබෙනවද? අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ ධනවත් අයට එක නීතියක්, දුප්පත් අයට තව නීතියක්, බලවත් අයට එක නීතියක්, දුර්වල අයට තව නීතියක්. එහෙම නෙවෙයි. නීතිය සාධාරණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ ගොඩනගන්න ඕන කාටත් නීතිය සාධාරණ ඉටු වෙන පාලනය. කාටද ඒක ගොඩනගිය හැකි වන්නේ? ඒ ගොඩනගිය හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි. වෙන කිසිවෙකුට මේ රටේ නීතිය සාධාරණ ඉටු වෙන පාලනයක් හදන්න බැහැ. අපේ රටේ ඉතාමත් දක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවක් ඉන්නවා. මේ අයට අපේ රටේ ඕනෑම අපරාධයක් හොයාගන්න සමත් වෙන පොලිස් දෙපාර්තමේන්තුවක් ඉන්නවා. හැබැයි අපේ රටේ හොයාගන්න බැරි වෙන අපරාධ තිබෙනවා. ඒ හොයාගන්න බැරි වෙච්ච හැම අපරාධයකටම දේශපාලන රැකවරණ තියෙනවා. ඔගොල්ලෝ දකින්න අපේ රටේ හැමදාම කුඩු ටොන් ගණන් අහු වෙනවා. මේ දවස් දෙක තුනකට කලින් කුඩු කිලෝග්‍රෑම් 240ක් අහු වුණා. සාමාන්‍යයෙන් හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් විලඳ පොලේ රුපියල් කෝටියක් විතර වෙනවා. කුඩු කිලෝග්‍රෑම් 240ක් කියන්නේ කෝටි 240ක්. මේ අම්බලන්තොට නගරේ ඉන්නවද කෝටි 240ක බිස්නස් එකක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කෝටි 240ක. නේද? කවුද එනම් මේවා කරන්නේ? මේවා කරන්නේ සාමාන්‍ය ගම්වල ඉන්න පිරිස් නෙවෙයි. කෝටි 240 කුඩු බිස්නස් එකක් කරන්න පුළුවන් වෙන්නේ මහා ධනවත් මහා බලවත් අයට.
ඒ නිසා තමයි අපේ රටේ හැමදාම පොලිසිය මහතුරු අපිට පෙන්නනවා අහුවෙන කුඩු තුග. ඔයගොල්ලෝ දකින්න. හැබැයි ඔයගොල්ලෝ කවදාවත් දැක්කද කුඩු ගෙනාපු කෙනා? කුඩු අහුවෙනවා, ගේන කෙනා අහුවෙන්නේ. ඇයි? ගේන්නේ ධනවත් සහ බලවත් අය. හැබැයි කුඩු වලට අහුවෙලා හිරේ ඉන්නවා කවුද? අර ගමේ නේද? නේද? කුඩු ටිකක් තියාගෙන ගහපු කෙනා. ඒකත් හොඳ නෑ. එහෙම කෙනා හිරේ. ගෙනාපු කෙනා එළියේ. ඇයි? නීතිය සාධාරණ විට වෙන්නේ නෑ. එහෙනම් අපේ රටේ කුඩු ව්‍යාප්ත වීම වළක්වන්න නම් මොකද කරන්න ඕන? ධනවත්ද බලවත්ද ભેදකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අන්න එවැනි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් තමයි ජාතික ජනබලය ගෙවිගේ විසින් මේ රටේ ගොඩනගන්නේ. අපේ පොලිසිය මහතුරුනි තමන්ගේ කරේ ගාලා තියෙන තරුවට, අතේ ගාලා තියෙන පටියට, ඇඳගෙන ඉන්න නිල ඇඳුමට වෘත්තීය ගරුත්වයේ ආරක්ෂා කරමින් නිසි ආකාරයෙන් නීතිය ඉටු කිරීමට සමත් වෙන පරිසරයක් අපි නිර්මාණය කරලා දෙනවා. පුද්ගලිකව ගත්තොත් මා පාර්ලිමේන්තුවේ අවුරුදු 19 අපි කවදාවත් මේ අවුරුදු 19ටම පොලිසියකට කතා කරලා නැහැ අපරාධකාරී බේරගන්න. අඩුම තරමේ හෙල්මට් එකක් නැතුව ගිය කෙනෙක් හරි බේරගන්න අපි කතා කරලා නැහැ. එයි වරද නම් හැම කෙනාටම දඬුවම ලැබිය යුතුයි. හැබැයි අපේ පොලිසිය මාත්‍ර ගොඩක් අය දන්නවා අපරාධකාරයෙක් අල්ලනකොටම ඇමතියගේ ගෝලයා නම් අල්ලපු වෙලාවෙම අත්තරින් අල්ලලා වැඩක් නැහැ. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා මේ අපරාධ වැඩි වෙලා තිබෙන්නේ. කුඩු වැනි මත්ද්‍රව්‍ය උවදුර වැඩි වෙලා තිබෙන්නේ. මහා පරිමාණ වංචා දූෂණ වැඩි වී තිබෙන්නේ. අන් කවරක්වත් නිසා නෙවෙයි නීතිය සාධාරණයේ ඉටු වීම හේතු කොටගෙන. එන රට ගොඩනගන්න නම් එක නීතිය සාධාරණත්වයෙන් පිරි පාලනයක් හදන්න ඕන. අපිට දෙන්න බලය අපි ඒ පාලනය හදනවා. එක. දෙක වංචාවෙන් දූෂණයෙන් නාස්තියන්තර පාලනයක් ඕන. ලෝකේ කොහෙවත් දූෂිතේ රටක් හදලා නැහැ. දූෂිත රටවල් හදනවද? නැහැ. ඔයගොල්ලෝ මතකද 2015 වේදිකාවේ වැඩිපුරම සාකච්ඡාවට බඳුනේ කුමක්ද? වැඩියෙන්ම මොනවද කතාව? හොරු අල්ලන එක ගැන නේද? රාජපක්ෂලාගේ හොරකම් ගැන කිව්වා. ඒ හොරු අල්ලන බව කිව්වා. හොරා කාපු දේපල පවර ගන්න කිව්වා. ඒ පවර ගන්න දේපල වලින් රට හදනවා කිව්වේ නැද්ද? ඇයි 2015 වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ හොරකම් අතීත හොරකම් වෙලා තිබ්බා. ළඟම වංචනිකයන් රාජපක්ෂලා වෙලා තිබ්බා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය යට ගිරියෙන් කැහ ගාලා මුර දුන්නා හොරකම් නතර කරන බවත්, හොරු අල්ලන බවත්, හොරුන්ට දඬුවම් දෙන බවත්. මේ සැරේ ඒ වේදිකා දෙකේම හොරකම් ගැන කතා වෙන්නේ නැහැ. කතා වෙනවද? නැහැ. ඇයි? ඇයි? දෙගොල්ලම හොරු. මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ. 2015 එක කණ්ඩායමකට හොරුවන් අඩුව ගෑලා තිබෙන නිසා අනිත් කට්ටිය කෑමොර දුන්නා. 2020 වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? දෙපාර්ශ්වයම හොරු බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා හොරකම් ගැන කතා කරන්නේ නැහැ දෙගොල්ලම. එහෙම නේද? එහෙමනේ. කතා කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂට කියන්න පුළුවන්ද? හොරු අල්ලනවා නේද? හොරකම් වලට දඬුවම් දෙනවා. හොරුන්ගේ දේපල පවර ගන්නවා කියලා කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? කියන්න බෑ. කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරය ගාවට ගිහිල්ලා තමන්ම දොර අරගෙන තමන්ම ඇතුළට ගිහිල්ලා කූඩුව ගාවට ගිහිල්ලා කූඩුවේ දොර ඇරලා තමන්ම කූඩුව ඇතුළට ගිහිල්ලා තමන්ම දොර ලොක් කරලා කෑ ගාලා කියන්න ඕන පළමු හොරා ඇල්ලුවා මං හොරු අඬලා ඇස්සී කියලා. එහෙම නෙවෙයිද? ඒගොල්ලන්ට කියන්න බෑ. සජිත් ප්‍රේමදාසට කියන්න පුළුවන් හොරු අල්ලනවා කියලා. ඒගොල්ලන්ට හොරු අල්ලනවා කියන්න බෑ. ඇයි? රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ නේද? ලක්ෂ්මන් කිරියල්ල, කබීර් හසීන්ලා වේදිකාවේ තියාගෙන හොරු අල්ලනවා කියන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ දැන් මේ සැරේ මැතිවරණ වේදිකාවේ
හොරකම් ගැන නිහඬයි. ඔරුන්ට දඬුවම් දීම ගැන නිහඬයි. අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙනවා. අපට දෙන්න බලය අපි හොරකම නතර කරනවා. හොරා කාපු දීපල යලි පවර ගන්න. පවර ගන්න ඕනේ නැද්ද? ඒ නිසා රටක් හදන්න නම් හොරකම නාස්තියෙන්තර පාලනයක් ඕන. ඒ පාලනය අපි හදන. දෙක තුන්වෙනි එක මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු වෙන්න ඕන. අපි විශ්වාස කරනවා අපේ රටේ මහජනගේ ආරක්ෂාවට තරජන එල්ල වී තිබෙන්නේ අන්තවාදී. මුස්ලිම් ජන සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී මරාගෙන මරන බෝම්බ ප්‍රහාර එල්ල කරා. සිංහල ජනතාව ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී දිගනදී දරගවලදී අකුරණදී මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරා. අද අපේ ආරක්ෂාවේ තරජනය අන්තවාදී. අපේ රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ අන්තවාදය ජාතිවාදය පරාජයට පත් කරමින්. අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. අපේ රටේ අන්තවාදයත් ජාතිවාදයත් පරාජයට පත් කළ හැකි එකම දේශපාලන වේදිකාව ජාතික ජන බලවේගය විතරයි. අපි නැගෙනහිරට යනකොට අපි උතුරට යනකොට ඒජන්ට්ලා නැතුව අපි උතුරට යනවා. ඒජන්ට්ලා නැතුව අපි නැගෙනහිරට යනවා. රාජපක්ෂලාට නැගෙනහිරට යනකොට හිස්බුල්ලාගේ කරේ නැගලා කරුණාගේ කරේ නැගලා පිල්ලයන්ගේ කරේ නැගලා තමයි රාජපක්ෂලා නැගෙනහිරට යන්න ඕන. සජිත් ප්‍රේමදාස නැගෙනහිරට යන්න ඕන. හකීම්ගේ කරේ නැගලා අමීර් අලිගේ කරේ නැගලා තමයි ඒගොල්ලෝ නැගෙනහිරට යන්න ඕන. හැබැයි කිසිදු අන්තවාදියෙකුගේ කරේ නොනැග ජනතාවට ගාවට යන්න පුළුවන් එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. සජිත් උතුරට යන්නේ කොහොමද? සජිත් උතුරට යන්නේ සම්බන්ධන් මහත්තලාගේ කරට අත දාගෙන. එමනේ. එහෙම නැතු උතුරට යන්න බෑ. ගෝඨාභය උතුරට යන්නේ. අපේ රටේ වෙනම රාජ්‍ය ප්‍රකාශයට පත් කරලා ඊලාම් කොඩිය ඔසවලා ජාතික කොඩිය බිම දාපු දේශප්‍රේමී හොඳේ. 1993 ත්‍රිකුණාමලේ ඔර්ලෝසු කණුවේ ඊලාම් කොඩිය ඔසවලා නේද ජාතික කොඩිය බිම දාලා වෙනම රාජ්‍ය ප්‍රකාශයකට පත් කරපු වර්ධරාජගේ කරේ නැගලා තමයි ගෝඨාභයලා උතුරට යන්නේ. එනිසා මේ පක්ෂ දෙකටම අද සිදු වී තිබෙන්නේ කවර වර්ගයෝ අන්තවාදයක සරණ යන්න. අද ලංකාවේ අන්තවාදයක සරණ නොයන එකම දේශපාලන ව්‍යාපාරය. අපි නැගෙනහිරට ගියා. කාන්තන් කුඩි නේද? අපිට කිව්වා ආවුත් බලාගෙන කියලා. අපි දෙපාරක් ගියා ඉඳ. හරි. අනිත් තැන් වලට එකපාරක් කරනවා කාන්තන් කුඩි දෙපාරක් ගියා. අපිට කිව්වා කාන්තන් කුඩි ජාතික ජන බලවේගයට තහනම් කරන බලපදේශ කිව්වා. හැබැයි අපි සාර්ථකම රැස්වීම කරේ කාන්තන් කුඩි වල. ඒ වගේම කල්මුණි, අකරපත්තු, කින්නියා, මුතූර්, ඔට්ටමාවඩි, මඩකලපු මේ ආදී ප්‍රදේශ ගණනාවක අපි නැගෙනහිරට ගිලා ජනතාව ආමන්ත්‍රණය කරේ කිසිදු අන්තවාදියෙක්ගේ ජාතිවාදියෙක්ගේ කරේ නැගලා නෙවෙයි. මතකද බලන්න. ඒ නිසා මේ රටේ අද නැගෙනහිර මුස්ලිම් ජනතාවටද උතුරේ දෙමළ ජනතාවටද කඳුකරේ වතුකරේ ජීවත් වෙන ජනතාවටද දකුණේ සිංහල ජනතාවටද එකම වහලක් හැටියට නිර්මාණය වී තිබෙන බලවේගය ජාතික ජන බලවේගය විතරයි. සියලු දෙනා එක කොඩියක් යටතට ගේන්න පුළුවන් නම් සියලු දෙනා එක වහලයක් යටතට ගේන්න පුළුවන් නම් සියලු දෙනා එක කුඩයක් යටතට ගේන්න පුළුවන් නම් ඒකෙන් කියන්නේ මොකක්ද? රටේ අන්තවාදය මුළුමනින්ම පරාදයි. අපි දේශපාලන මැතිවරණ ව්‍යාපාරය ඇතුළෙම අපි අන්තවාදයට එරෙහිව දේශපාලන ජයග්‍රහණයක් මේ වන විට අත්පත් කරගෙන ඉවරයි. අන්තවාදය පරාජයට පත් කරන අයට විතරයි අපේ රටේ ජාතික සමගිය හදන්න පුළුවන්. අන්තවාදය පරාජයට පත් කරන අයට විතරයි අපේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. අපේ රටේ මේ වෙලාවේ ආරක්ෂාව අන්තවාදී. ඒකට ජනරාල්ලා වුන්නේ. ඒකට යුද්ධය අවසන් කරපු වෙලාවෙ හිටපු ලේකම්ලා වුන්නේ. යුද්ධය අවසන් කරපු වෙලාවෙ හිටපු හමුදාපතිලා වුන්නේ. අන්තවාදේ පරාජයට පත් කිරීම දේශපාලනේ එම ජනතාවගේ උපරිම වුණොත් අපේ පොලිස් දෙපාර්තමේන්තුවට වඩා අපි අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව
කෙරෙහි දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අපි දන්නවා ගමේ නේද ගමත් එක්ක ඉතාම සම්බන්ධ පොලිස් නිලධාරි මහත්මයෙක් ඉන්නවා. ඒ ගම ඇතුලේ කවරෝ වර්ගයේ අන්තවාදයක් වර්ධනය වෙමින් තිබෙනවා නම් ඉක්මනින්ම සංනිවේදනය වෙන්නේ පොලිසිය මහත්තයට. අන්තවාදේ පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන බලතල නැත්තම් අපිට පාලනය දෙන්න නව නීති සම්පාදනය කරලා සියලුම වර්ගයේ අන්තවාද අපේ රටේ පරාජයට පත් කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ ජාතික සමගිය හරහා තමයි අපේ රටේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්නේ. අපි ඕගලන්ට සහතිකයක් දෙනවා ජාතික සමගිය ගොඩනගා අපේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන බවට. ඒක අපිට කරන්න පුළුවන්. ඒ නිසා මේ රට ගොඩනගන්න මොකක්ද වුණා? රටක් ගොඩනැගීමේ මූලික අත්විවරම නීතියේ සාධාරණ සිටුවීමක්, වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක්, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු රටක්. මේ කරුණු තුනේ එකක්වත් නැතුව රටක් දිනු කරන්න බෑ. ඔයගොල්ලෝ ලෝකෙ කොහේ හරි අහලා තිනවද? නීතිය වල්වැදුණු රටක් ගොඩනැගුණා කියලා? ගොඩනැගිලා නැහැ ලෝකෙ කොහෙවත්. වංචනිකයන් දූෂිතයන් රටක් ගොඩනැගුවා කියලා? වංචනිකේ දූෂිතේ ලෝකෙ කිසිදු රටක් හදලා නැහැ. ඔයගොල්ලෝ අහලා තිබෙනවද? යුද්ධ ගැටුම් තිබෙන රටක් ලෝකෙ දිනුනා කියලා? යුද්ධ ගැටුම් තියෙන රටක් ලෝකෙ දිනුනේ නැහැ. එහෙනම් මේ රට ගොඩනගන්න නම් මොකක්ද අත්විවරම? මොකද්ද ස්තම්භ තුන? මොන කණු තුන මතද අපේ රට ගොඩනැගිය හැක්වන්නේ? නීතියේ විධානයේ ආධිපත්‍යයත්, වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයත්, ජාතික සමගිය හා මහජන ආරක්ෂාව කියන කණු තුන මත තමයි මේ රට ගොඩනැගිය හැකිවන්නේ. ඊට පස්සේ අපට ආර්ථික ප්‍රතිපත්තිය, කුස්කර්ම ප්‍රතිපත්තිය නේද? අධ්‍යාපන ප්‍රතිපත්තිය ඔක්කොම කතා කරගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ මොකද්ද අපේ අත්විවරම? අත්විවරම නැතුව මේ රට ගොඩනගන්න බෑ. එනිසා මම අහනවා මේ රටේ ජනතාවගෙන් නීතිය සාධාරණීතු වෙන රටක්, වංචාව දූෂණයෙන් තොර පාලනයක්, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු රටක් ගොඩනැගිය එක්කේ කාටද? කාටද? එක සජිත් ප්‍රේමදාසලට ගෝඨාභය රාජපක්ෂලට ගොඩනගන්න බෑ. අපි ඕගලන්ට සහතිකයක් දෙනවා මේ අත්විවරම මේ රටේ පීඨ විය හැකි ජාතික ජන බලවේගයට පමණයි. වෙන කාටවත් අත්විවරම හදන්න බෑ. ඊට පස්සේ මේ අත්විවරම මත ගොඩක් දේවල්, කුස්කර්මාන්තය, ආර්ථිකය, දීවර කර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය, පරිසර පද්ධතිය මේ ඔක්කොම හදන්න පුළුවන්. හැබැයි එකක්වත් හදන්න බෑ මේ අත්විවරම හදන්න නැතුව. නේද? අපිට ගේක වහලයක් ගන්න පුළුවන්, බිත්ති උස්සන්න පුළුවන්. හැබැයි අත්විවරමක් නැතුව බිත්ති උස්සන්න බෑ. අත්විවරමක් නැතුව වහලයක් ගන්න බෑ. ඉතින් අත්විවරම තමයි ගෙදරක වැදගත්කම වගේම රටක වැදගත්කම තිබෙන අත්විවරම. මේ අත්විවරම අපි ගොඩනගනවා. ඊළඟ මේ රට ගොඩනැගීම සඳහා වැදගත් ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ ශේෂ්ත්‍ර වලින් කීපයක් මම ඔබට කියන්නේ. අපිට ආර්ථිකය ගැන අපි පස්සේ කතා කරමු දවසේ. මම පළවෙනි එක කියන්නම් දුප්පත්භාවය. මේක අපේ රටේ විශාල ප්‍රශ්නයක් අද. දුප්පත්භාවය කියලා කියන්නේ සල්ලි නැතිකම නෙවෙයි. අපේ රටේ සංඛ්‍යා ලේඛන වාර්තාවක් තිබෙනවා. අවුරුදු 14ට වඩා අඩු දරුවෝ ලක්ෂ 35ක් ජීවත් වෙනවා. අවුරුදු 14ට වඩා අඩු දරුවෝ ලක්ෂ 35ක්. ඒ ලක්ෂ 35න් ලක්ෂ 4මාරක් දුප්පත් පවුල් වල දරුවෝ. හරිද? ලක්ෂ 4මාර දුප්පත් පවුල් වල දරුවෝ. දුප්පත් අයගේ 70%ක් ග්‍රාමීය දරුවෝ. ඒ කියන්නේ දුප්පත් භාවය වෙන වැඩියෙන් තියෙන කොයිද? ගම්වල. කොච්චර තියෙනවද? ළමයි ලක්ෂ 4මාරක් ඉන්න පවුල් දුප්පත් භාවයේ පතුලටම ගිල්ලා තිබෙනවා. දුප්පත්කම කියන්නේ මොකද්ද? දුප්පත්කම කියන්නේ සාක්කුවේ සල්ලි නැතිකම විතරක් නෙවෙයි. මතක තබා ගන්න. දුප්පත්කම කියන්නේ සාක්කුවේ සල්ලි නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කම විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කරනවා. දුප්පත් නම් ඒ දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. සල්ලි තියෙන දරුවෙක් පාසල් හැර යන ප්‍රවණතාවය වගේ 8 ගුණයක ප්‍රවණතාවයක් තිබෙනවා දුප්පත් දරුවෙක් පාසල් අතර යන. එන දුප්පත් දරුවෝ පාසල් අතර යන ප්‍රමාණය වැඩි. අපි අත්විඳලා තිබෙනවා. අපි අතිශය දුප්පත් පවුල් වල අපේ අම්මා තාත්තා අමාරුවෙන් අපිව හැදුවේ වැඩුවේ. අපේ පන්තියේ දුප්පත් දරුවෝ
අපි වගේම පාසල් හැරගියා. ඉගෙන ගන්න බැරි වුණා. බේබදුකමට බැහැ වුණා. ඉක්මනින්ම මැරිලා ගියා. ඒ දුප්පත්කම මතකද බලන්න. අපි අත්විඳලා තියෙන එක. එඳා දුප්පත් භාවය මොකද කරන්නේ? දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ නැහැ. ඒ විතරක් දුප්පත් භාවය නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙන්නේ නැහැ. දුප්පත් දරුවෙක් නම් මොළේ වර්ධන වේගය අඩුයි. දුප්පත් දරුවෙක් නම් හැම පැලිලා මූණ විකෘති වෙලා දත් නිරාවිල්ලා ඒ දුප්පත් භාවය. දුප්පත් පුරවැසියෙක් නම් අවුරුදු 70 පයින්නකොට හකු ඇකිලිලා දත් හැලිලා කෙස් පැලිලා හැම රැල්ල වැටලා නේද කොන්ද කුදු වෙලා. එයි දුප්පත්. දැන් බලන්නකෝ. අවුරුදු 73ක අපේ ගමේ දුප්පත් පුරවැසියයි මහින්ද මහත්තයයි එකට තියලා බලන්න. මම අපහාස කරනව නෙමෙයි. මහින්ද මහත්තයා කිරිසුද්දා වගේ. ඇයි? පොහොසත්. අපේ ගමේ කෙනා තිබ්බාම නේද වැහැරිලා. ඇයි? දුප්පත්. එඳා දුප්පත් භාවය මොකද කරන්නේ? ඉක්මනින්ම ලෙඩ රෝග ඇති කරනවා. දුප්පත් භාවය ඉක්මනින්ම මහලු කරනවා. දුප්පත් භාවය ඉක්මනින්ම මරණයට ගෙනියනවා. දා දුප්පත් අය ඉක්මනින්ම මැරෙනවා. සාධාරණ. දුප්පත්කම කියන්නේ එහෙම ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි. දුප්පත් දරුවෝ ඉන්න පාසලකට ගුරුවරයෙක් ආවොත් ඉන්න try කරනවද යන්න try කරනවද? මට කියන්න. ආපු දවසේ ඉඳන්ම ගුරුවරයා කල්පනා කරන්නේ මොකද්ද? යන්න. ඇයි? පාසල දුප්පත්. එමනේ. දුප්පත්භාවය එවැනි ප්‍රශ්න ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි. පන්තියේ දරුවන් අතර දුප්පත් දරුවෙක් හිටියොත් වැඩිපුර මොකද වෙන්නේ? ඒ දරුවා පන්තියෙන් කොන් වෙනවා. වෙන්නේ නැද්ද? මේක තමයි දුප්පත්භාවය. පොලිසියට ගියොත් අපේ පොලිසිය මාතෘ තරහ වෙන්නේ නැති වෙයි. වැඩියම සද්ද දාන්නේ කාටද? කාටද? දුප්පත් අය. රජ කාර්යාලයකට ගියොත් වැඩ කරගන්න අමාරුම කාටද? දුප්පත් අය. බස් එකකට නැංගොත් කොන්දොස්තරගේ වැඩිම සද්ද කාටද? එතන ඉඳන් කාටද? දුප්පත් අය. ඒ නිසා මේ දුප්පත්කම කියලා කියන්නේ සල්ලි නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කම විශාල සමාජ ප්‍රශ්න රසක් නිර්මාණය කරනවා. එහෙනම් මොකද කරන්න ඕන? අපි ආණ්ඩුව හදන්නේ මොකටද? මෙන්න මේ දුප්පත් භාවයෙන් ආණ්ඩු ගලව ජනතාව ගලව ගන්න. හැබැයි අපේ රටේ සිද්ධ වුණේ මොකක්ද? දේශපාලකයන් හැමදාම දුප්පත්කම වික්කා. දුප්පත්කම වික්කා. නැද්ද? 1970 සිරිමාව බණ්ඩාරනායක වේදිකාවට ආවා ජනතාවට ඛණ්ඩනය. එයා කිව්වේ මොකක්ද? ආවගලන්ට බතක් සපයා ගන්න විදියක් නැහැ නේද? මම හාල් සේරු දෙක ගානේ නිකන් දෙන්නම් කිව්වා. දුප්පත් මිනිස්සු අප්පුඩි ගැව්වා. එක්කෙනෙක්ව කොහෙන්ද හාල් දෙන්නේ කියලා. නේද? බය වෙන්න එපා. මොකද කිව්වේ? හඳෙන් අරගෙන අල්ල දෙන්නම් කිව්වා. තවත් අප්පුඩි ගැව්වා. ඇයි? දුප්පත්. අන්තිමට ගිහලා ඡන්දෙ දුන්නා. ඇයි? දුප්පත්කම වේදිකාවේ වික්කා. 78 ජේ.ආර්. ජයවර්ධන ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? ඔයගොල්ලෝ කෙසඟ වෙලා තියෙන්නේ. පෝෂදාය ආහාර වෙලක් නැහැ. ඔයගොල්ලෝ දුප්පත්. මොකද කිව්වේ? මම ධාන්‍ය වර්ග 8ක් රාත්තල ගානේ මාස්පතා නිකන් දෙන්නම් කිව්වා. මිනිස්සු අප්පුඩි ගැහුවා. අඩුම තරමේ ධාන්‍ය වර්ග 8 මොකද්ද කියලා ඇහුවෙත් නැහැ. නේද? ඇයි? මිනිස්සු දුප්පත්. මිනිස්සු ගිලා ඡන්දෙ දුන්නා. ඇයි? දේශපාලන වේදිකාවේ දුප්පත්කම වික්කා. 89 ප්‍රේමදාස මහත්තයා ආවා. ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඔයගොල්ලෝ දුප්පත් නේද? කකුලේ සෙරෙප්පුත් නැහැ නේද? මං සපත්තු දෙන්නම් කිව්වා. අප්පුඩි ගැහුවා. බත් කාලා ගස් ලැබුණේ නේද? මං ගස් ලැබු කෑල්ලක් දෙන්නම් කිව්වා. ඇයි? දුප්පත්. දුප්පත්කම වික්කා. ඔව් ආණ්ඩුවක් හදාගත්ත ජනතාව. 1994 චන්ද්‍රිකා මෙතනිය ආවා. ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඔයාලා පාන් ගෙඩියක්වත් ගන්න විදියක් නැහැ නේද? දුප්පත් නේද? එයා මොකද කියන්නේ? මොකද කිව්වේ? 3.50ට පාන් දෙන්නම් කිව්වා. අපිට ගැහුවේ නැද්ද මිනිස්සු? ගැහුවා. ඡන්දෙ දුන්නේ නැද්ද? දුන්නේ. ඇයි? ඇයි? දුප්පත්. එහෙනම් මේ දේශපාලක මොකද කරලා තියෙන්නේ? හැමදාමත් මැතිවරණ වේදිකාවේ දුප්පත්කම විකුණනවා. දැන් ඇවිල්ලා මොකද කියන්නේ? ළමයි කෙසඟ වෙලා නේද? මං කිරි විදුරක් දෙන්න. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? දුප්පත්කම විකුණනවා. නේද?
ගැබිනි මාතාවට කුසේ දරුවෙක් ඉන්නවා. හරියම ආහාර වේලක් නැහැ නේද? මම පෝෂණ මල්ලක් දෙන්න. දුප්පත්කම විකුණනවා. එහෙම නෙවෙයිද මේ? ගොවියෝ ගාවට ගිහිල්ලා කියනවා පොහොර ටික ගහගන්න විදියක් නැහැ නේද? මම පොහොර නිකන් දෙන්නම් කියනවා. දුප්පත්කම විකුණනවා. දීවර ගාවට ගිහිල්ලා තිනවා බෝට්ටුව තෙල් ගහගන්න විදියක් නැහැ නේද? මම තෙල් නිකන් දෙන්නම් කියනවා. දුප්පත්කම විකුණනවා. නේද? බැරි වෙලාවත් බබාලා නැති අම්මලා හම්බුනොත් කියන්න බෑ. මම මේ කියන්නේ මේ පාලකයෝ මතක තබා ගන්න. මේ පාලකයෝ ජනතාවගේ දුප්පත්කම දැන් දශක ගණනාවක් තිස්සේ විකුණනවා. එහෙම නේද? දැන් අපේ රට ඕන මොන පාලනයක්ද? මොන පාලනයක්ද ඕන? දුප්පත්කම විකිණීමේ පාලනය නතර කරන්න ඕනේ නැද්ද? අපි තමුන්වන්සලා සහතිකයක් දෙනවා. දෙන්න අපිට බලය දුප්පත්කම විකුණන ආර්ථිකය වෙනුවට දුප්පත්කම තුරන් කරන ආර්ථිකයක් අපේ රටේ හදනවා. එයි අපි ෆැෂන් එකට දුප්පත් වෙච්ච අය නෙවෙයි. ඇත්තටම දුප්පත් වුණා අය. මතක තබා ගන්න. සමහර ෆැෂන් එකට දුප්පත් වෙලා ඉතාමත් හොඳ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන ගමන් ගෙවිච්ච සෙරප්පු දෙකක් දානවා. ඒ දුප්පත් එකේ ෆැෂන් කාර්යය. මතක තබා ගන්න. අපි දුප්පත් එකේ ෆැෂන් කාර්යෝ නෙවෙයි. දුප්පත් පවුල් වල ඉපිදලා දුප්පත්කම අපේ ජීවිත වලින් අත්විඳපු මිනිස්සු. ඒ නිසා අපිට අවංක වමනාවක් තිබෙනවා මේ රටේ දුප්පත්භාවය තුරන් කරන්න. අපි කියන්නේ ඕගොල්ලෝ මේ රටේ දුක් විඳින ජනයා ඔක්කොම එකතු වෙලා අපි පාලනයක් හදාගමු. සාහිත්‍යක වශයෙන් අවුරුදු කිහිපයක් යනකොට අපේ රටේ දුප්පත්භාවය තුරන් කරනවා. ගොවියාගේ දුප්පත්භාවය නැති කරන්නේ කුෂ්කර්මාන්තය දිනු කරලා. දීවරයාගේ දුප්පත්භාවය නැති කරන්නේ දීවර කර්මාන්තය දිනු කරලා. කුඩා කුරුඳු වගාවක් තිබෙන කෙනා කුඩා තේවත්තක් තියෙන කෙනාගේ දුප්පත්භාවය නැති කරන්නේ ඒ ක්ෂේත්‍රය දිනු කරලා. ඒ විතරක් නෙවෙයි. ගමේ ඔබට තියෙන සීමා සහිත අවස්ථාව. එක්ක එළවලු වගා කරන්න, එක්ක කෙහෙල් වගා කරන්න, එක්ක වී වපුරන්න. එහෙම නේද? ඊට වඩා අවස්ථා නැහැ නේද? කෙහෙල් පාඩු වුණොත් වී වපුරනවා, වී පාඩු වුණොත් එළවලු හදනවා, එළවලු පාඩු වුණොත් ආයේ කෙසෙල් හදනවා, ආයේ කෙසෙල් පාඩු වුණොත් ඒව ගලවලා වට්ටක් නේද වට්ටක් හදනවා. එහෙම නෙවෙයිද? වෙන තෝරා ගැනීම ගොඩක් නැහැ. අපි මතක තබා ගන්න. අපේ ගම් ඇතුලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපි නිර්මාණය කරනවා. ඔබ පාරම්පරික කුෂ්කර්මාන්ත පමණක් නෙවෙයි. ගමේ ඉන්න තරුණයාට තවත් ශේෂ්ත්‍ර ගණනාවක් අපි විවෘත කළ දෙනවා. තමන්ගේ ආර්ථික ජීවිතේ සකස් කර ගැනීම සඳහා තව ශේෂ්ත්‍ර ගණනාවක්. ගමේ ඉන්න කෙනාට ගොඩක් ශේෂ්ත්‍ර නැහැ. එක්ක හරක් ටිකක් ඇති කරන්න වෙනවා. එක්ක විලවලු නේද? එක්ක කෙසෙල් එක්ක නේද? වී වෙන මොනවද තියෙන්නේ? වෙන අවස්ථා නැහැ. අපි ගම් ඇතුලේ ආර්ථිකේ තව නව අවස්ථා ගණනාවක් හදනවා. විශේෂයෙන්ම අපේ කාන්තාව. අපි දන්න අපේ රටේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අයගෙන් 70%ක් කාන්තාව. හැබැයි අපේ රැකියාවල ඉන්නේ 30%යි. ඉගෙනගත්තු විශාල තරුණයන් ප්‍රමාණයක් ගෘහස්ත ජීවිතයට හිර වෙලා තියෙනවා. දරුවෝ බලා ගන්න, යන්න පියන්න, වැඩිහිටියන් සලකන්න, ගේ සුද්ධ පවිත්‍ර කරන්න ගෘහණී හිර වෙලා තියෙනවා. හැබැයි අවස්ථාවක් තිබෙනවා. එයගේ දක්ෂතාවය එය ගෙදර ඉන්න ගමම්ම සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවක් බවට පත් කළ හැකියි. උත්සාහ කරේ නැද්ද? මල් වගා කරන්න උත්සාහ කරා නේද? බිම්මල් වගා කරන්න උත්සාහ කරා. තලකරලිය උතන්න උත්සාහ කරා. ජුකි මැෂින් එකක් දාලා රෙදි මහන්න උත්සාහ කරා. හැබැයි සාර්ථක වුණාද? සාර්ථක වුණේ නෑ. අපි විලඳපොලේ දත්ත තොරතුරු තාක්ෂණය කළමනාකරණය ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරියෙක් පත් කරලා අපේ රටේ කාන්තාවන් තරුණ පරම්පරාව ගම් ඇතුලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පැලැන්තියක් අපි නිර්මාණය කරමු. අලුත් කණ්ඩායම. කුඹුරම නෙවෙයි, හේනම නෙවෙයි. තව අවස්ථා අපි ගම් ඇතුලේ නිර්මාණය කරනවා. ඒ නිසා ගම ඇතුලේ ආර්ථික සමෘද්ධියක් නිර්මාණය කරන වැඩපිළිවෙලක් අපි සකස් කරනවා. මොකද ගමේ ජනතාව අපි දුප්පත්භාවයෙන් මුදවා ගත යුතු තිබෙනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන මේවා අතිශය වැදගත්. අපි හිතන අපේ රටේ සංවර්ධන උපාය මාර්ගය අධ්‍යාපනය. හැබැයි අධ්‍යාපනය මොකද සිදු වී තිබෙන්නේ? පළවෙනි පන්තින 3,30,000 දරුවෝ ඇතුළත් වෙනවා.
3,30,000 O level ලියන්න කලින් 38,000 පාසල හැරෙනවා. තව පංගුවක් O level වලින් හෙලෙනවා. තව පංගුවක් A level වලින් හෙලෙනවා. දරුවෝ 28,000ක් විශ්වවිද්‍යාලයට යනවා. පළවෙනි පන්තියේ 100ක් ඇතුළත් වුණොත් විශ්වවිද්‍යාල වලට යන්නේ 8යි. මොකද වෙලා තියෙන තමයි මුළු බලාපොරොත්තු කඩාවැටලා තිබෙන්නේ. හැබැයි අධ්‍යාපනය තමයි අපේ සංවර්ධනයේ මාවත. අපි ඔයගලන්ට කියනවා. පළවෙනි පන්තියට ඇතුළත් වෙන හැම දරුවම අධ්‍යාපන දොරටුවෙන් එළියට එන්නේ එක්ක උපාධිධාරියෙක් එක්ක නිපුණතාවයක් හැකියාවක් සහිත ඩිප්ලෝමාධාරියෙක් හැටියට විතරමයි. නැතුව එළියට වැටෙන්න දෙන්නේ. මට ගන්න ඕනේ. පටන් ගන්න කොතනින්ද? පටන් ගන්න ඕන පෙර පාසලෙන්. මොකද දරුවාගේ මොලේ වර්ධනය වෙන වැඩිම මොලේ වර්ධනය වෙන්නේ ළමා කාලේ. අවුරුදු පාඩ කලින්. හැබැයි අපේ පෙර පාසල් අධ්‍යාපනය මොකක්ද වෙලා තිබෙන්නේ? ඕගොල්ලන්ගේ ගමේ පෙර පාසල හැදුනේ කොහොමද? කොහොමද හැදුනේ? උසස් පෙළ කරපු තරුණියක් හිටියා. ඉස්සලම තමගේ ඥාති දරුවෝ ටික සාලේට ගෙනල්ලා උගන්වන්නට පටන් ගත්තා. ළමයි 4 5 නේද? ඊට පස්සේ මේක දාන් කරා අනිත් ගෙවල් වල ළමයි. ගෙවල් වල දෙමව්පියෝ. ඒ දෙමව්පියෝ මොකද කරේ? තමන්ගේ ළමයිනුත් එවන්න පටන් ගත්තා. එහෙම නේද? ඊට පස්සේ මොකද වුනේ? ගෙදර සාලේ ඉඩමදි වුණා. ඊට පස්සේ මිදුලේ හට් එකක් ගැහුවා. ඊට පස්සේ හට් එකට ළමයි යන්න පටන් ගත්තා. ඊට පස්සේ മന്ത്രിවරයෙකුට කියලා බංකු ටිකක් ගත්තා, වහලයක් ගත්තා, බෝඩ් එකක් ගත්තා. අන්තිමේට ඒක ගමේ පෙර පාසල. එහෙම නෙවෙයි දතුයි. මට කියන්නේ එහෙම නෙවෙයි. පෙර පාසල තමයි දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත්ම තැන. හැබැයි රාජ්‍ය වගකීමක් නෑ. අපි ඔයගලන්ට කියනවා පෙර පාසල් අධ්‍යාපනය ආණ්ඩුවේ වගකීමක් බවට අපි පත් කරනවා. ආණ්ඩුවේ වගකීම. ඉන්න ගුරුවරියන් කවුරුවත් බය වෙන්න ඕනේ. හැබැයි ඈට නිසි පරිදි පුහුණුවක් සහ අධ්‍යාපනයක් ආණ්ඩුව විසින් ලබා දෙමින් ආණ්ඩුවේ පත්වීමක් හැටියට පෙර පාසල් ගුරුවරියගේ පත්වීම අපි පත් කරනවා. හොඳ නැද්ද? එතන. ඊළඟ පාසල් මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ විශාල පාසල් ප්‍රමාණයක් අද කඩා වැටෙමින් තිබෙනවා. දරුවෝ කිලෝමීටර් 30 40 50 60 පාසල වෙනුවෙන් යනවා. එහෙම යන්න ඕනේ නෑ. අපි අපේ ප්‍රතිපත්ති සඳහන් කරලා තිබෙනවා කිසිදු දරුවෙක් කිලෝමීටර් 4කට එහා Tamanට පාසලක් වෙනුවෙන් ගමන් නොකළ යුතුයි. හැම දරුවෙකුටම උපරිම කිලෝමීටර් 4ක් ඇතුළත අපි පාස්කම් සහිත පාසලක් හදමු. අධ්‍යාපනය අපේ ගමන් මාව. ඊළඟ පාසලේ අධ්‍යාපනය. අද අධ්‍යාපනය තියෙන්නේ කොහෙද? අද ළමයි පුරුද්දට පන්තියට යනවා ඉගෙන ගන්න. ටියුෂන් එකට යනවා. ළමයි පුරුද්දට පාසල් යනවා ඉගෙන ගන්න ටියුෂන් එකට යනවා. අධ්‍යාපනය තියෙන එළියේ. මට මේ මෑතකදී කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ රසායන විද්‍යාව පිළිබඳව ප්‍රධානම තරුණ ගුරුවරයෙක් හම්බුණා. ඔහු මට කිව්වා ඔහුගේ පන්තියේ ළමයි 1000 ඉන්නවා කිව්වා. 2000 ඉන්නවා කිව්වා. හැබැයි ඔහු කවදා හරි සතුටු වෙන්නේ එකම ළමයෙක්වත් Tamanගේ පන්තියට එන්නේ නැති දවසට කිව්වා. එයි. ඔහුගේ කේතවාචකේ බලාගෙන ඉන්න බෑ කිව්වා. අඩුමතරමේ 1000ක් ඉන්න පන්තියක ළමයි 50 දෙනෙක්වත් මාසෙකට මානසික වෛද්‍යවරු හම්බෙන්න එනවා කිව්වා. ඒ මානසික ආතතිය දරා ගන්න බෑ. ඒගොල්ලෝ කිව්වා අපි උගන්වනවා කියලා කියන වෙන මොකුත් නෙවෙයි. අනුමාන ප්‍රශ්න 100ක් විතර හඳුනාගෙන ඒව කටපාඩම් කරනවා කිව්වා. ඔච්චරයි කරන්න කිව්වා. එහෙම නෙවෙයි. ඒ එන්න පුළුවන් කියලා උපකල්පනය කරන ප්‍රශ්න ටිකක් හදාගෙන ඒ උත්තර කටපාඩම් කරනවා. මේක තමයි වෙලා තියෙන්නේ. මානසික ආතතිය දරුවන්ට. ඕගොල්ලන්ගේ ගෙදර දරුවෝ බලන්න. එක්කෝ ඉඳගත්තු තැන නිින්ද යනවා. මානසික ආතතිය. එක්කෝ කොච්චර කිව්වත් නිින්ද යන්නේ. මානසික ආතතිය. සමහර දරුවෝ කියනවා මට පාඩම් කරාට මතක හිටින්නේ. මානසික ආතතිය. සමහර දරුවන්ට කතා කරන්න බෑ කේන් තියෙනවා. එහෙම නැද්ද? දරුවන්ට මේක වෙලා නැද්ද? දරුවෝ මේ අධ්‍යාපන විසින් පීඩාවට පත් කරලා තිබෙනවා. මත තබා ගන්න. ඒ නිසා දරුවන් මේ මානසික පීඩනයෙන් ගලව ගන්න ඕන. උන්ට ළමා කාලයක් අයිති. අයිති නැද්ද ළමා කාලේ? අපිට ළමා කාලයක් තිබුණා. අපි ඥාතින්ගේ ගෙදර ගියා. රට වටේ ඇවිත් ළමයි එක්ක රංචු ගැහුවා. ගෙදර තියෙන වැව ගාවන, වැව එගොඩමිගඩ පීනුවා. ගෙදර තියෙන ගඟ ගාවන, ගඟ එගොඩමිගඩ පීනුවා. ගෙදර තියෙන වැල්ලේ නම්
වැල්ලේ කරණම් ගැහුවා. කරේ නැද්ද? අද තිනද අපේ දරුවන්ට එහෙම ළමා කාලයක්. එහෙම ළමා කාලයක් නේ. මට මේ ළඟදී යක්කල අපේ සහෝදරියගේ ගෙදර මම ගියපුවාම ටිකක් දුවක් හිටියා. මම ඇහුවා එයාගෙන් කවුද මේ දුව කියලා. එයාගේ දුවක් නෙවෙයි. මොකද්ද කිව්වේ? ලොකු අයියාගේ දුව ලොකු අයියාගේ ගෙදර මල ගෙදරක් ඇති වෙලා මල ගෙදරක් වෙලා දරුවට පාඩම් කරන්න විදියක් නැති නිසා අපේ ගෙදර ගෙනල්ලා ඇරලුවා. එහෙම වෙලා නැද්ද? මල ගෙදරක් වුණාම දරුවා වෙන කොහේ හරි යනවා. මල ගෙදර කියන අපේ සංස්කෘතියක්. එනකොටම අපි අඬනවා. ටික වෙලාවක් යනකොට hina වෙනවා. ගෙදරින් අස් කරනකොට ආය අඬනවා. හත් දවසේ දාන වෙනකොට පවුල ඔක්කොම කතා බහ කරලා සතුටු සාමිචීදිලා විසිරුලා යනවා. අපේ දරුවන්ට යද්දකීම තියෙනවා. ඒ ජීවිතේ තියෙනවා. යුක්ති සාගතද මේක? ඔයගොල්ලෝ කියන්නේ මෙහෙම දරුවන් අපිට ඕනද? ඊට පස්සේ අපේ දෙමව්පියෝ කියනවා අපි හැදෙන කාලේ වගේ නෙවෙයි දැන් දරුවෝ කියලා. සතුටු වෙන්න ඔය ගානට අර ඉන්න එක ගැන. මේ දරුවන්ට කරලා තියෙන අපරාධය. ඒ නිසා අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙනවා. අපේ දරුවන්ට යලි ළමා කාලේ ලබා දෙන අධ්‍යාපන රටාවක් අපේ රටේ ආරම්භ කරනවා. ඒක අපි කරන්න ඕන. ඒ නිසා දරුවාට අවශ්‍ය සෑම අධ්‍යාපනයක්ම පාසලෙන් ලබා දෙන පරිදි පාසල් පද්ධතියක් විභාග පද්ධතියක් අධ්‍යාපන රටාවක් මුළුමනින්ම අපි පරිවර්තනය කරනවා. දැන් ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද? මොකක්ද ඉගෙන ගන්නවා කියන්නේ? විභාග තුනකට ලෑස්ති වෙනවා ඔච්චරයි. ශිෂ්‍යත්ව විභාගේ උසස් පෙළ සාමාන්‍ය පෙළ. මේ දරුවෝ ඉගෙන ගන්නවා කියලා කියන්නේ විභාග තුනකට ලෑස්ති කරන එක. ඉගෙන ගන්නවා කියන්නේ විභාග වලට ලෑස්ති කිරීම නෙවෙයි මතක තබා ගන්න. විභාගය කියලා කියන්නේ දරුවාගේ හැකියාව මනින එක. හැබැයි අද සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ඉගෙන ගන්නවා කියලා කියන්නේම විභාග තුනකට ලෑස්ති කරන එක. අපි වෙනස් කරනවා. ශිෂ්‍යත්ව විභාගය අවශ්‍ය කරනවා. ශිෂ්‍යත්ව විභාගය අවශ්‍ය කරනවා. 9 පන්තියේ විභාගයක් පවත්වනවා. ඒක තේරීම් විභාගයක් බවට පත් වෙනවා. ඒ තේරීම් විභාගයෙන් බලනවා දරුවාගේ මොන ශ්‍රේෂ්ඨද හැකියාව. දරුවයි අම්මයි තාත්තයි ගුරුවරයා එකතු වෙලා 9 ශ්‍රේණිය විභාගයෙන් පස්සේ ඒක පාස් ෆේල් බලන විභාගයක් නෙවෙයි නේද? ලකුණු වැඩිද අඩුද කියලා බලන විභාගයක් නෙවෙයි. දරුවාගේ තේරීම් විභාගය. ඒ විභාගයෙන් තෝරගන්න දරුවට තියෙන ශ්‍රේෂ්ඨය මොකද්ද යන්නේ? අද තියනද එහෙම දරුවට ශ්‍රේෂ්ඨයක් යන්නේ? දරුවගේ කැමැත්ත, ගුරුවරයා කැමැත්ත මොකවත් නැහැ. හැම කෙනාම මොකද කරන්නේ? එක දොස්තර කෙනෙක් කරන්න ඕන, එක ඉංජිනේරුවෙක් කරන්න ඕන නේද? ඉතින් යවනවා හැල්මේ. නේද? එහෙමනේ තියලා තියෙන්නේ. එන්දා දරුවගේ හැකියාව 9 පන්තියේ මනලා ඒ හැකියාවයි ඒ වගේම ගුරුවරයා එකතු වෙලා දරුවට තෝරලා දෙනවා ඔයා යන්න ඕන මේ පාරේ. ඔයාට මේ පාරේ ගියොත් ඔයාට හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ පාරේ ගියොත් හොඳ සංගීතඥයෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ පාරේ ගියොත් හොඳ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ පාරේ ගියොත් හොඳ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ පාරේ ගියොත් හොඳ ලේඛකයෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ පාරේ ගියොත් හොඳ නේද නාට්‍ය රචකයෙක් වෙන්න පුළුවන්. එහෙමනේ හැදෙන්නේ. එහෙම තේරෙන මාවත් අද මුකුත් නැහැ. ළමයා කැමතිද? අම්මා කැමතිද? ගුරුවරයා කැමතිද? එයාට පුළුවන් ද බැරිද? ભેදයක් නැහැ. නේද? ඒ ටිකක් වැඩියෙන් ගත්තොත් ගණිතය, තව ඒ ටිකක් වැඩියෙන් ගත්තොත් සයන්ස්, අඩුම නම් කලා. එහෙම හැකියාව නෙමෙයිලා තියෙන්නේ. ලෝකයේ අධ්‍යාපනයේ තියෙන එතන. ඒ නිසා තමයි මා කිව්වේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට දරුවගේ හැකියාව නිර්මාණශීලීත්වය මත ඉදිරියට යන්න පුළුවන් නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රටේ හඳුන්වා දෙනවා. අපි මේ දරුවන්ට මේ අත්පත් කළ තියෙන ව්‍යසනෙ බේර ගන්න. ඒ වගේම අධ්‍යාපන දෙමව්පියන්ට බරක් වී තිබෙනවා. දෙමව්පියන්ට බරක් වී තිබෙන අධ්‍යාපනය ආණ්ඩුවේ වගකීමක් බවට පත් කරනවා. අපි ආණ්ඩු ක්‍රියාවස්ථාවට මූලික අයිතියක් ඇටියට දානවා. අධ්‍යාපනය ලබා ගැනීම සෑම දරුවෙකුගේම අයිතියක් කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? පාසලේ ඉංග්‍රීසි තීජ නැත්තම් ආණ්ඩුවට විරුද්ධ නඩු කියන්න පුළුවන්. පාසලේ ඩෙස්පන්කුවක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධ නඩු කියන්න පුළුවන්. හැබැයි සෑම පුරවැසියෙකුටම සමාන ලෙස අධ්‍යාපන ආධාරීමේ අයිතිය ආණ්ඩු ක්‍රියාවස්ථාවේ මූලික අයිතියක් කරනවා. මොකද ඒක? ළමයට ගොඩනැගිල්ලක් නැත්තම් නේද? වැසිකිලි පද්ධතිය නැත්තම් විද්‍යාගාරය නැත්තම් ගුරුවරයා නැත්තම් ආණ්ඩුවට විරුද්ධ නඩු කියන්න පුළුවන්. අද තියනද එහෙම? අද ගුරුවරයෙක් නැත්තම් ඇමතියා ගාවට ගිහලා කේන්ද්‍රීය ගාන ගුරුවරයෙක් කියවන්න කියන. එමුනේ. ගොඩනැගිල්ලක් නැත්තම් ඇමතියා එන වෙලාවේ ලියුම් බාර දෙන ගොඩනැගිල්ලක් දෙන්න කියලා. නැද්ද?
ඒව ඇමතිලා ඒවා ජනතාවගේ මූලික අයිතීන්. අධ්‍යාපනය අපේ රටේ ජනතාවගේ මූලික අයිතියක් බවට අපි ව්‍යවස්ථාවට ඇතුල් කරනවා. ඇයි අපේ රට ගොඩනැගීමේ මාවත අධ්‍යාපනය. ඊළඟ ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය. සෞඛ්‍යත ආණ්ඩුව විසින් ලබා දුටු සේවාවක්. හැබැයි සෞඛ්‍යෙ සිදු වී තිබෙන්නේ කුමක්? අද සෞඛ්‍යෙ සිදු වී තිබෙන දේ තමයි අධ්‍යාපනයට උන දේ. සාමාන්‍ය අපේ රටේ ඉස්සර ඉස්පිරිතාල ඉස්සරහ තිබෙන්නේ මොකද්ද? ඉස්පිරිතාල ඉස්සරහ තිබුණේ මොකද්ද? පෙට්ටි සාප්පුව. ඉස්සරම තිබුණේ ඉස්පිරිතාල ඉස්සරහ පෙට්ටි සාප්පුව. ඇයි? ඉස්පිරිතාලෙන් බෙහෙත් ටික දෙනවා. ඉස්පිරිතාලේ ලේ පරීක්ෂා කරනවා. අපිට මතකයි ඉස්සර හිටියා ලේ මහත් නේද? මැලේරියා මහත්තයා කියලා කෙනෙක් හිටියා. එයා තමයි ලේ ගන්න. හිටියද නේද? ඉස්පිරිතාල කංකාන මහත්තයා හිටියා. එයා තමයි බෙහෙත් දෙන්නේ. නේද? අරයා තමයි ලේ ටික බලන්නේ. ඒක ඔක්කොම ඉස්පිරිතාලෙන් කරා. හැබැයි බැරි වෙලාවත් කෙනෙක් මිය ගියොත් පෙට්ටිය දුන්නේ නැහැ ඉස්පිරිතාලේ. ඒ ඉස්පිරිතාලේ ඉස්සර පෙට්ටි කඩයක් තිබ්බා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉස්පිරිතාලේ හිටපු ඉස්සරහ තිබු පෙට්ටි කඩේ ටිකක් ඈතට ගිහිල්ලා. ඉස්පිරිතාලේ ඉස්සරහම කියන්නේ මොකක්ද? එයි ඉස්පිරිතාලේ ෆාමසියක් තියෙනවා. පාරේ ෆාමසියක් තියෙනවා. එයි ඉස්පිරිතාලේ ෆාමසියේ බෙහෙත් නැහැ. ඒ නිසා ඉස්පිරිතාලේ තිබු බෙහෙත් තියෙන්න ඕන බෙහෙත් දැන් තියෙන කොහෙද? පාරේ ෆාමසිය. ඊළඟ මොනවද ඉස්පිරිතාලේ ඉස්සරහ තියෙන්නේ? ලේ මුත්‍රා පරීක්ෂා කරන ලැබ් නැද්ද? දැන් ඉස්සර එක තිබ්බේ ඉස්පිරිතාලේ ඇතුලේ. දැන් තියෙන කොහෙද ඒක? ඉස්පිරිතාලෙන් එළියේ. එහෙම නේද? දොස්තර මහත්තයා ලේ ටික බලන් ඉන්න. මුත්‍රා ටික පරීක්ෂා කරන් ඉන්න. ඒකට අපි යන්න ඕන කොහොමද? එළියට. නිසා ඉස්පිරිතාලේ ඇතුලේ තිබ්බට සේවාව තියෙන එළියේ. එළියේ තියෙන විවිධ මට්ටමේ විවිධ ගාන. සාක්කු ටිකක් ලොකු විනම් මිලාදික සේවාවක් තියෙනවා. සාක්කුව පොඩි නම් ඔහේ එකක් තියෙනවා. එනිසා අපිට දැන් බෙහෙත් ගන්න වෙලා තියෙන මොකක් කරන්නද? බෙහෙත් ගන්න වෙලා තියෙන්නේ පොකට් එකේ තරමට. එහෙම නේද? පොකට් එක ලොකු විනම් හොඳයි. හොඳ බෙහෙත් නේද? පොකට් එක පොඩි නම් ඔහේ මොනවා හරි බෙහෙත්. එහෙම නේද? දැන් මේ සෞඛ්‍ය ප්‍රතිපත්තියද වැරදිලා තියෙනවා. අපේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා පොකට් එකේ තරමට බෙහෙත් ගන්න. මං ගාව තියෙනවා මේ මාතර සහෝදරී කරාපිටිය රෝහලට ගිහිල්ලා පෞගේ සැප්තැම්බර් මාසේ 9 වෙනිදා පපුව හිර වෙනවා කියලා පරීක්ෂණය කරගන්න. වම් පැත්ත රිදෙනවා කියලා. හරිද? දන්නවනේ ඒක. ගියා. ගිහලා වෙලා පරීක්ෂා කරා දොස්තර මහත්තයා. මං ගාව තියෙන මේ ක්ලිනික් වාර්තා පොත දැන් ෆෝන් එකේ තියෙනවා. ක්ලිනික් වාර්තා පොතේ තියෙනවා එයා ගියාට පස්සේ එයාට පරීක්ෂණ 9ක් කියනවා. 6ක් මම නම් ඒ වගේ එක සංකේත වලින් තියෙන මේ පරීක්ෂණ කියලා පරීක්ෂණ 6ක් කරලා මේ පරීක්ෂණ 6 කරගෙන 2021 අගෝස්තු මාසේ 5 වෙනිදා ආපහු වෙන්න කියලා. ගිහින් තියෙන කවද්ද? 2019 සැප්තැම්බර් මාසේ 9. පරීක්ෂණ ටික කරගෙන එන්න කියලා තියෙන කවද්ද? 21 අගෝස්තු මාසේ 5. ජීවත් වුණොත් වාසනාව. එයි පොලිම සල්ලි නේද? මේකට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න මොකද්ද අද? පොකට් එක. පොකට් එක ලොකු නම් ජීවත් වෙන්න පුළුවන්. නේද? පොකට් එක ලොකුම අයට සිංගප්පූරුට යන්න පුළුවන්. කමක් නැහැ ඒගොල්ලෝගේ ජීවිතනේ. අපිට ඒගොල්ලෝගේ ජීවිත වෙනුවෙන් ඒගොල්ලෝ උසස් සෞඛ්‍ය සේවයක් ගත්තා අපිට ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය මහත්තයා නේද? සති දෙකෙන් දෙකට සිංගප්පූරු එලිසබෙත් එකට ගිහිල්ලා පරීක්ෂා කරගත්තට කමක් නැහැ. එයාට එයාගේ ජීවිතේ වටින්නේ අපිට කමක් නැහැ. හැබැයි අපේ සල්ලි හොරකම් කරන්නේ. මැද මුලේ කුඹුරෙන් ලැබෙන ආදායම යනවා අපිට මොකෝ? මොකද එයාට එයාගේ ජීවිතේ වටින නිසා එයා උසස්ම සෞඛ්‍ය සේවයක් ගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි නගන ප්‍රශ්නේ මොකද්ද? අපේ ග්‍රාමීය ජනතාවට තමන්ගේ ලෙඩේට අනුව බෙහෙත් ලබා ගත හැකි සෞඛ්‍ය සේවයක් ඕන. ඕන නැද්ද? ඕන. අපි යන්න යලි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කරනවා. එයි අපිට නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන.
ඒගොල්ලන්ගේ ජීවිත විතරක් නෙවෙයි ජීවිත අපේ ජීවිතත් ජීවිත. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ගේ ජීවිත සුපිරි ජීවිත අපේ ජීවිත නෙක ඔහේ ජීවිත. ඒගොල්ලන්ගේ ජීවිතේ ජීවිත අපේ ජීවිතේ ජීවිතය. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආසාවක් තියෙනවා වගේම අපිට ජීවත් වෙන්න ආසාවක් තියෙනවා. ඒගොල්ලන්ට වැඩි කාලයක් ඉන්න ඕන වගේම අපිටත් වැඩි කාලයක් ඉන්න ඕන තමයි නැද්ද? ඉන්න ඕන. ඒ නිසා අපි හැම කෙනාටම නිදහස් සාධාරණ සෞඛ්‍ය සේවයක් ලැබෙන ප්‍රතිපත්තියක් අපේ රටේ නිර්මාණය කරන්න. ඒක අධ්‍යාපනය, දෙක සෞඛ්‍ය, තුන ප්‍රවාහනය. අද ප්‍රවාහනයට මොකද වෙයි තිබෙන්නේ? අපේ රටේ පොදු ප්‍රවාහනය අද පාවිච්චි කරන්නේ ප්‍රවාහනයේ ඒ කියන්නේ මගින්ගෙන් 52යි. 48ක්ම තමන්ගේ ප්‍රවාහනය තමන් සපයාගෙන. එහෙම නේද? එක බයිසිකලයක් ගන්නවා, එක ත්‍රිවිල් එකක් ගන්නවා, එක මොරටු කාර් එකක් ගන්නවා. දරුවා ඉස්කෝලේ යන්න ගෙනියන්න විදියක් නැහැ කියලා බයිසිකලයක් ගන්නවා. දරුවා ඉස්කෝලේ ගෙනියන්න විදියක් නැහැ කියලා ත්‍රිවිල් එකක් ගන්නවා. දත් නේද? අම්මා අසනීපයි ස්පිරිතාලේ ගෙනියන්න බෑ කියලා පොඩි කාර් එකක් ගන්නවා. ඇයි? පොදු ප්‍රවාහන සේවය මුළුමනින්ම කඩාවැටලා තිබෙන්නේ. නිසා හැම කෙනාම පෙළඹෙනවා. තමන්ගේ ආර්ථිකය හයියද නැද්ද? ආර්ථිකයට ඔරොත්තු දෙනවාද නොදෙනවාද කියලා සැලකිල්ලක් නොකොට ලීසින් කරලා එක බයිසිකලයක් ගන්නවා, එක ත්‍රිවිල් එකක් ගන්නවා, එක පොඩි කාර් එකක් ගන්නවා නැද්ද? ඇයි? පොදු ප්‍රවාහන කඩාවැටිලා. මම කියන්නේ ආදායම් මාර්ග තියෙනවා නම් තමන් වාහනයක් ගත්තට කමක් නැහැ. හැබැයි ආදායම් මාර්ගයක් නැහැ. ඒත් ගන්න වෙලා තියෙනවා. එහෙම නෙවෙයිද? මට මේ ළඟදී හම්බුණා කොළඹ දිසා අධිකරණ නඩු කියන නීතිඥ මහතුරු කණ්ඩායම. කොළඹ දිසා අධිකරණයේ තියෙන නඩු වලින් 90% ලීසින් නඩු. ලීස් කරලා වාහන ගෙනවා නේද? මාස 7-8යි ගෙවි ඉස්සුවා. වාහනෙත් නැහැ නඩුවකුත් වැටිලා. එහෙමනේ. එයි තමන්ගේ ආර්ථිකයට වරොත්තු දෙන්නේ නැහැ. තමන්ට ප්‍රවාහන අවශ්‍යතාව පුරා ගැනීම. නිසා පොදු ප්‍රවාහන දිනු කරන්න ඕන. හැබැයි අපි එහෙම කිව්වට ලංකාවේ බස් එක මොකද්ද? ඔය ටාටා අශෝක් ලේලන්ඩ් කියන බස් එක ඇවිල්ලා සාමාන්‍ය ලෝකයේ හැම බස් එකක්ම පාතයි. ඒක විද්‍යාත්මක හේතුවක් තියෙනවා. වාහන පාත් වෙන ප්‍රමාණයට ගැස්සෙනවා අඩුයි. කාර් එක ගැස්සෙනවා අඩුයි වාහනේ පාතයි. ඒක දෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. ඒක පහළ නම් ගැස්සෙනවා අඩුයි. ගුරුත්ව කේන්ද්‍රය උඩ නම් ගැස්සෙනවා වැඩි. නිසා ලෝකේ බස් පාතයි. අපේ බස් උසයි පඩි 3ක් නගින්න ඕනේ. ඇයි? ලොරිය උස. ඔය අශෝක් ලේලන්ඩ් ටාටා කියන්නේ බස් නෙවෙයි ලොරි. ඉන්දියාවේ ටාටා කම්පැනි ලොරි චැසිය ගහනවා බස් 50ක් ඕන කිව්වම ලොරි චැසියට බස් බොඩිය ගහනවා. අවුරුදු 70ක් තිස්සේ අපේ ජනතාව ගමන් කරමින් තිබෙන්නේ ලොරි චැසිය බස් බොඩි. හැබැයි රටේ අගමැතිවරයා, ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා ගමන් කරන්නේ මොකේද? ඔයගොල්ලෝ දන්නවද? ලෝකේ සැප පහසුම කාර් එක තමයි බෙන්ස් එක. මර්සිඩීස් බෙන්ස්. ඒ කම්පැනිය ගහන. ඒතර බෙන්ස් කම්පැනිය ගහන මිල අධිකම කාර් එකේ තමයි රනිල් වික්‍රමසිංහ යන්නේ. ඒ බෙන්ස් නිකන් කාර් එක නෙවෙයි. බෙන්ස් මොකද්ද? බෙන්ස් කම්පැනිය ලෝකෙට ගහන මිල අධිකම කාර් එකේ. ජනාධිපති යන්නේ. රනිල් වික්‍රමසිංහ යන්නේ. මහින්ද රාජපක්ෂ යන්නේ. දැන් මෛත්‍රීපාල මහත්තයා විශ්‍රාම යන්න කලින් කාර් එකක් ගෙනාවා. බදු විතරක් ලක්ෂ 1000යි. බද්ද විතරක්. එයා විතරක් ගෙනාවේ නෑ. යාළුවටත් එකක් ගෙනත් දුන්නා මහින්ද මහත්තයාට. බද්ද කීයද? ලක්ෂ 690යි. මිල නෙවෙයි හොඳේ බදු. ඒතර ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ Taman සතු තිබෙන ඒ කියන්නේ බෙන්ස් කම්පැනි විසින් ගහන සුප්‍රියතම වාහන. ජනතාව පාවිච්චි කරන්නේ ලොරි චැසිය බස් බොඩිය ටාටා. හරිද? කොළඹ නේද? අම්බලන්තොට ඉඳන් කොළඹ ගිහිල්ලා આવොත් අයියා කෙනෙක් නම් එන ගමන් අඩියක් ගහලා එන්න ඕන. අක්කා කෙනෙක් නම් පස් පංගුව පැකට් එකක් අරන් එන්න ඕන. මොකද කියන්නේ? එහෙම නෙවෙයිද? මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහනයක් අපේ රට ඕන. අපිට තිබුණා ඔයගොල්ලන්ට මතක ඇති. ඉස්සර ඔයගොල්ලන්ට මතකද මේ වැඩි හිටිය අම්මලා ඉස්සර අපිට බෙන්ස් බස් තිබ්බේ. මතකද? නේද? ඉස්සර බෙන්ස් බස් නේද? අද තියෙනවා බෙන්ස් බස්. හරිද? බෙන්ස් කම්පැනිෙන් ගහපු බස් තමයි ලංකාවේ දිව්වේ. ඉස්සර අපේ හැම ගමටම රෑ 10ට බස් එකක් තිබ්බා. 9 චිත්‍රපටිය බලලා ගමට යන්න තිබ්බා බස් එක.
ඉස්සර 9 තිය ෂෝ එකක් දිව්වනේ ගමේ හෝල් එකේ. අද දුවනවද? අද 9 තියත් නැහැ 6 තිය තියෙනවද? 6 තියත් නැහැ 5යි කාල. එයි 7 වෙනකොට බස් එකක් නැහැ. ඒ සමකද උනේ අපේ පොදු ප්‍රවාහන පද්ධතිය බිඳ වැටුවා. ඒ නිසා අපි ජනතාවට සහතිකයක් දෙනවා ඔබට අවශ්‍ය වෙන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් අපි මේ රටේ ආරම්භ කරනවා. ප්‍රධාන සේවාව අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ඒ වෙනුවෙන් තමුන්නාස්සලාගේ ගෙදර දරන වැයබර අපි අඩු කරනවා. අද තමුන්නාස්සලා වැඩි වැයබරක් දරන්න වෙලා තියෙන මේකට. දරුවන්ට උගන්වන්නයි අම්මා තාත්තට බෙහෙත් ගන්නයි එහෙට මෙහෙට යන්නයි. එහෙම නෙවෙයිද? මේක තමන්ගේ වියදමෙන් අඩු කරනවා නතර කරනවා. ඒක තමන්ට ලැබෙන ආදායම අනික් අවශ්‍යතාවයන් සඳහා යොදව ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ආදායම තව වැඩි කරන්න පුළුවන්. ඒතර තමන්ට හොඳ අනාගතයක් නිර්මාණය වෙනවා. අපි එහෙම රටක් හදන්නේ මතක තබා ගන්න. දැන් සේවාවන් දිනු කරනවා. සේවාවන් වගේම අවසන් වශයෙන් කියන්න අපිට රැය වෙලා තියෙන නිසා අපේ සහෝදරියන්ගේ ජීවිතේ. ඔයගොල්ලෝ දන්නවද අපේ රටේ කාන්තාවන් පොදුවේ රටේ ආර්ථිකයේ ප්‍රශ්නෙත් කාන්තාව ඉර වෙනවා. කාන්තාවට විශේෂ ප්‍රශ්නක් තියෙනවා. රුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මාචාරු උපාලි පණ්ඩිල මහත්මයා මෙලගේ සමීක්ෂණ වාර්තාවක් ගෙන හැර දක්වලා පෙන්නුවා පොදු ප්‍රවාහන සේවයේදී අපේ කාන්තාවන් 90ක් 100ක් ගියොත් 90ක් කවරෝ ලිංගික අඩත්වයටම ලක් වෙනවා කියලා බස් එකේ. ඒකෙන් 70ක් ශාරීරික හිංසනයක් කිව්වා. මොකද්ද වෙලා තියෙන්නේ? අපේ අම්මා, අපේ සහෝදරිය, අපේ නංගි, අපේ දියණිය බස් එකේ යන්න බැරි වෙලා තිබෙනවා. ඇයට පීඩාවක් වෙලා තියෙන අද පොදු ප්‍රවාහන සේවය. එමෙ නෙවෙයිද? ඒ විතරක් නෙවෙයි. එයා වැඩ කරන කාර්යාලේ බොසාගේ හරි අල්ලපු කෙනාගේ හරි විවිධ සිතකින් ඉටු කරන්න සමත් උනේ නැත්නම් ඇයට ෆයිල් කඳු පටවනවා. මම දන්නවා ඒක. සමහර සහෝදරයන් අපි ගාවට ඇවිල්ලා අඬ අඬ කියනවා. මට පුළුවන් නම් මේකෙන් ට්‍රාන්ස්ෆර් එකක් කරලා දෙන්න. බොසා මාත් එක්ක තරහයි. මට වැඩියෙන් වැඩ දෙනවා. මම පීඩාවට ලක් කරනවා. වෙලා නැද්ද? මට කියන්න. කාන්තාව තමන් වැඩ කරන ආයතන ඇතුලේ විශේෂ පීඩාවට ලක් වෙනවා. මොකද කියන්නේ? පීඩාවට ලක් වෙනවා. නේද? මොකද මේක අද සුලභ දර්ශනය. රජයේ කාර්යාලය විතරක් නෙවෙයි පෞද්ගලික කාර්යාලවල. ඒවා දරාගෙන ඉන්නවා. ගෙදර ඇවිල්ලා ස්වාමියාට කියන්න විදියකුත් නැහැ. පොලිසියට කියන්න විදියකුත් නැහැ. ජොබ් එක දාලා ගෙදර ඉන්න විදියකුත් නැහැ. ඒ පීඩාව දරාගෙන අය ආයතනයේ වැඩ කරන තැනට පත්වල කාන්තාව ඒ පීඩනට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ දන්නවද? දවසකට අපේ රටේ කාන්තාව 658 දෙනෙක් 658ක් නීති විරෝධී ගබ්සාවන් කරගන්නවා. හේතු තුනක් තියෙනවා. එක දරුවෙක් සහ දරුවෙක් අතර පරතරය අඩුවීම. දෙක දරුවන් සංඛ්‍යාව වැඩිවීම. තුන මේක තමයි ඛේද වාචකය විදේශගත රැකියාවකට යාම. මොකද මෙඩිකල් එක ගන්න ඕන දරුවෙක් ගැබේ ඉන්නව නම් විදේශ රැකියාවට යන්න විදියක් නෑ. ඇය ගැබෙන් තමන්ගේ දරුවෝ කලලේ විනාශ කරනවා. නීති විරෝධී කොහෙද කරන්නේ? දූවිලි පිරුණු විස පිරුණු ඇඳක මලකඩ කාපු අනාරක්ෂිත අඬුවක් කතුරක් තමයි උපයෝග කරගන්නේ. විශාල වේදනාවට අපේ කාන්තාව මුහුණ දී තිබෙනවා. නේද? විශාල ලෙස පීඩාවට පත්වන ජීවිතයක් ඇට උරුම වී තිබෙනවා. මා මේකෙන් කියන්නේ ගබ්සාව නීතිගත කරන්න කියලා නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන. අපේ සහෝදරයන් මේ ප්‍රශ්නකට මුහුණ දෙමින් තිබෙනවා. දවසකට 658ක්. ඒ ලිංගික අධ්‍යාපනය ලබා දීම සමාජ ප්‍රශ්න විසඳීම හරහා මේක අපිට නතර කරගන්න පුළුවන්. එකක් ලිංගික අධ්‍යාපනයේ තිබෙන දුබලකම, අනිත් එක සමාජ ප්‍රශ්න උග්‍ර වීම. ඔබ හිතන්න ඒ කාන්තාවට තියෙන වේදනාව සති ගණන් වකුටු වෙලා එවිදින්න බැරුව කකුල ඔසවන්න බැරුව වේදනාවෙන් පෙළෙන කාන්තාව. ඒ අපේ සොහිරිය නෙවෙයි. ඒ අපේ දියණිය නෙවෙයි. මේ කාන්තාවට මේ ජීවිතේ වුණා. අපේ සහෝදරිය බස් එක නැගලා කොළඹ යන්න ගියෝ. ගෙදරින් වතුර බෝතලයක් දාගන්නවා. බොනවද වතුර ටික? බොනවද? බොන්නේ නැහැ. කටේ ගගා යනවා. එයි වතුර බීලා සනීප ආරක්ෂක
වැසිකිලි පද්ධතියක් නැහැ කාන්තාවකට පාවිච්චි කරන්න. තියෙනවද? එහෙම තනක් නැහැ. දැන් මොකද වෙලා තිබෙන්නේ? විවිධ රෝගාබාධ හේතු වී තිබෙනවා. වතුර ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය වතුර නොබීම හේතු කොටගෙන. ඒ වගේම අපේ කාන්තාවන් පෙළෙන ප්‍රධාන පිළිකා වර්ග දෙකක් තියෙනවා. එකක් පියවරු පිළිකා, දෙක ගැබ්ගෙල පිළිකා. ගැබ්ගෙල පිළිකා වලට හේතුවක් හැටියට දැන් හොයාගෙන තිබෙනවා අපිරිසුදු වැසිකිලි පාවිච්චි කිරීම. හේතුව. ඒතර ඒකෙන් අපේ කාන්තාවන් පෙළෙනවා. මේ අපේ සොහිරි අපේ දියණිය. සෑයටම වූ පීඩාවන් ගණනාවක අපේ කාන්තාව පෙළෙනවා. ඊට අමතරව පොදු සමාජයේ පීඩාව දරුවට ඉගෙන ගන්න බැරි වුණාම වැඩිම වඩන කාන්තාව. අම්මට බෙහෙත් ගන්න බැරි වුණාම වේදනාවෙන් ඉන්න කාන්තාව. නේද? දරුවා අසනීප වුණාම අඬන ඉන්නේ අම්මා අක්කා. එහෙම නෙවෙයි. එන්නේ පොදු සමාජයේ පීඩාවත් ඇයට ගෙන දෙමින් තිබෙනවා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? අපි එකට මිනිස්සු හැටියට ඉපදෙනවා. ජීව විද්‍යාත්මක අතර අපි අතර වෙනස්කමක් තිබෙනවා. හැබැයි ජීව විද්‍යාත්මක වෙනස්කම අභිභවා ගියපු සමාජ විද්‍යාත්මක ඛේදවාතයකට අපේ සහෝදරයන් අක්කලා අම්මලා මුහුණ දී තිබෙනවා. ඒ විතරක් ගෙදර වැඩදොර කරනකොට ගෙවිලියක් ගත්තොත් ගොවි මහත්තයා මොකද කරන්නේ? අපේ සහෝදර මොකද කරන්නේ? ඇත්තට ගොවි මහත්තයා වැඩිපුර කරන්නේ කුසි කර්මාන්තේ ගොවිතැනේ මැනේජර් පාර්ට් එක. තේ ටික මේ වෙලාවට ඕන, කැම ටික මේ වෙලාවට ඕන, නේද? බිත්තර ටික මේ වෙලාවට එවන්න ඕන කියන්නේ නැද්ද? වැඩ කරන්න ඕන කවුද? අර පොඩි මැනේජර්, නේ බොස්. අපි දන්නවා. යා බොස් වැඩ කරන්නේ කවුද? කාන්තාව. අස්වැන්න නෙල්ලා ගෙදරට ගෙන ආපුවාම ඒ නෙල්ලා ගෙනලා අස්වැන්න මුළුමනින්ම රක බලාගන්නේ කවුද? වීටික හට්ටි ගහන එක, ගේ අතුපතු ගාන එක, වීටික සුද්ධ පවිත්‍ර කරන එක, වේලන එක, තම්බන එක ඔක්කොම කරන්නේ කවුද? කවුද? කාන්තාව. ඇයට ජීවිතයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද? අපේ රටේ කාන්තාවන්ගේ සිද්ධ වෙන අස්වාභාවික මරණ වලින්, ස්වභාවික නෙවෙයි අස්වාභාවික මරණ වලින් වැඩිම ප්‍රමාණයක් කාන්තාව මැරලා තිබෙන්නේ එක්ක ස්වාමියා පහර දීලා, එක්ක ළඟම ඥාතියෙක් පහර දීලා. කොතර පීඩාවට ලක් වෙනවද ගෙදර ස්වාමියාගේ? කොතර පීඩාවට ලක් වෙනවද? දෙමෝපියන්ට කියන්නත් බෑ. පොලිසියට කියන්නත් බෑ. විඳ දරාගෙන ඉන්නවා. දුප්පත් පවුලක නම් ස්වාමියා කුලී වැඩක් නම් කරන්නේ. කුලී වැඩ කරලා 1500ක් හම්බුනොත් 600ක බීලා එනවා. මගන අසාධාරණ තනියම බොන එක මොනෝනම් දෙන්නම් බොන්නේ. හොඳ නෑ. මම මේ කියන්නේ. ඒකට ජීවිතයක් නැද්ද? ඒ නිසා මම හිතනවා මේ සමාජයේ වැඩිම ඛේදවාචයට ලක් වී තිබෙන අපේ කාන්තාව. අපේ සොහිරිය. ඇයට වේදනාවක් තිබෙනවා. ඇය ජීවත් වෙන අවුරුදු 70 වෙනවා. මේ අවුරුදු 70 අවුරුදු 40කට වැඩි දවසක් එක්ක අඬනවා, එක්ක වේදනාවෙන් ඉන්නවා, එක්ක මුණු ගගා ඉන්නවා. මොකද කියන්නේ? සාධාරණ යුක්තිසහගත. ඒ නිසා අපි ආණ්ඩුව හදන්න ඕනේ. ඒවට ආණ්ඩුව හදන්න ඕන අපි හැම දිනාටම සාධාරණ නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් සමාජයක් අපි නිර්මාණය කරන්න. ඒ ආණ්ඩුවල වගකීම් අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. අපේ කාන්තාව පීඩාවට පත් වී තිබෙන මේ වේදනාවෙන් සහතික වශයෙන් අපේ කාන්තාව මුදව ගන්නවා. මම එක පැත්තකින් සජිත් ප්‍රේමදාස රිස්සමත් වෙනවා. අපේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂක තුවා පිළිබඳ ප්‍රශ්නේ දේශපාලන වේදිකාවට ගෙන අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මතක තබා ගන්න. ඔහු මේ ප්‍රශ්නේ වේදිකාවට ගෙනාවට ඔහුගේ උත්තරේ වැරදි. උත්තරේ ඔහුගේ අර මානසිකත්වයෙන් ඉන්නේ. ඒව නෑ නේද? මං නිකන් දෙන්නේ. අර ළමයි කිරි විදුරු නෑ වගේ. ප්‍රශ්නේ සාධාරණයි උත්තරේ වැරදි. කොහොම නිකන් දෙන්නේ? මාසෙට කීයක් ඕනද? මේ විකාර කතානේ. හරිද? හැබැයි අපි ඕගලන්ට කියනවා කාන්තාවගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වෙන මෙවලම් අද පිරිසුදු මෙවලම් අපේ කාන්තාවගෙන් පාවිච්චි කරන්නේ 30%යි. 70%ක්ම අනාරක්ෂිතයි. මේක ප්‍රශ්නයක් සමාජ. ඒ නිසා මේකට කියන්නේ poverty period කියලා. මේකට කියන්නේ මේක හඳුන්වන්නේ එහෙම. එනිසා මොකද කරන්නේ? පළමු කොට මේ අවශ්‍ය උපකරණ බදු වලින් නිදහස් කරලා
අපි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරනවා. බදු අයින් කරනවා. පාසල් වගේ විධිමත් ආයතනවල නේද නිකන් දෙන්න පුළුවන් ගම් ඇතුලේ අඩු මිලකට මිලදී ගැනීමේ හැකියාවක් අපි හදනවා. මොකද කාන්තාවන්ගේ ප්‍රශ්නේ තමන්ට විවිධ රෝගාබාධ වැළඳෙන්න හේතු සාධක වී තිබෙනවා. ඒ නිසා අපි කාට සාධාරණ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම තමයි අපේ වගකීම. මා හිතනවා මේ පෙරලිය මේ පරිවර්තනය කිරීමේදී අද ඉදිරියට වෙන්න ඕනකම තිබෙන්නේ අපේ අම්මලා අක්කලා නංගිලා දුවලා කියලා මම විශ්වාස කරනවා. මම සතුටු වෙනවා. මම අපේ අන්ද සහෝදරයත් එක්ක කිව්වා. අපිට ලොකු සතුටක් තියෙනවා. වේදිකාවේ සහෝදරයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ඉස්සරහත් සහෝදරයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබ තමයි මේ පෙරලියේ නියමවන් කියලා අපි විශ්වාස කරනවා. ඔබ තමයි මේ කාර්යභාරය බාරගන්නේ. පුරුෂ පාර්ශ්වද කාර්යභාරයක් තිබෙනවා. හැබැයි ප්‍රධාන කාර්යභාරය ඔබගේ වේදනාව, ඔබගේ ඛේදවාචක, ඔබගේ පීඩාවේ නිදහස් වීමේ අරගලේ ප්‍රධානම පංගුකරුවන් බවට අපේ අම්මා අක්කා නංගි දියණිය පත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔයගොල්ලෝ එන්න මේකට. ඔයගොල්ලෝ ගම් වල ගිහිල්ලා අක්කලත් එක්ක නංගිලත් එක්ක කතා කරන්න. මොකද්ද අපිට මේ පාලකයෝ ඉතුරු කරපු ජීවිතේ? මොකද්ද කාන්තාවක් කෙනෙක් අපිට උරුම කරලා තියෙන ඛේදවාචකේ? මේකේ මුදවා ගැනීමේ අරගලයක් අපිට තිබෙනවා. ඒ අරගල අපි දියත් කරන්න. අපේ දරුවන්ට, අපේ කාන්තාවන්ට, අපේ ආබාධිතයන්. ආබාධිත ලක්ෂ 17ක් ඉන්න අපේ රටේ. ලක්ෂ 17,885. එක්ක හැපෙන්නේ, එක්ක කන් ඇහෙන්නේ, එක්ක ඇවිදින්න බෑ. නේද? ඉතින් මේ අය බලා ගන්න ඕනේ නැද්ද? මෙයා බලා ගන්න ආණ්ඩු. ඒ වර්තමාන අපි ආණ්ඩු හදන්නේ. ඒ නිසා අපේ රටේ ආබාධිත පුද්ගලයන්ට ඉතාම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමේ වගකීම අපේ පාලනයක් විසින් බාර ගන්නවා. ඔබට කියනවා. අපේ පන්තියේ අපේ කැම්පස් එකේ හිටිය මගේ යාළුවෙක්. ඒ යාළුවගේ ලොකු පුතා ආබාධිතයි. තව මගේ යාළුවෙක් හිටියා කැනඩාවේ. ඒ කැනඩාවේ යාළුවා ලංකාවට ආපු දවසක අපි යාළුවෝ කට්ටිය ගියා අර දරුවෝ බලන්න. බලන්න ගිහපු වෙලාව අපේ කැනඩාවේ හිටපු යාළුවා කියපු දේ තමයි මචං කැනඩාවේ ගෙදරක මෙහෙම දරුවෙක් හිටියනම් ඒ ගෙදරට ලොතරැයියක් ඇදුණා වගේ කිව්වා. මගේ හම්බ කරන වැඩක් නෙවෙයි මම කියන්නේ. ඒ තරමට ආණ්ඩුවෙන් සියලු දේ දෙනවා. අම්මා තාත්තා දෙන්නම රස්සාව කරන බලාගන්න කෙනෙක් නැත්තම් අම්මට ගෙදර ඉන්න දෙනවා අර වැටපු මුලිමුනිම ආණ්ඩුවෙන් ගෙවනවා. සියලු පහසුකම් ආණ්ඩුවෙන් ලබා දෙනවා. එහෙම තමයි ලෝකේ ආබාධිත බවට පත් වූ පුරවැසියන්ට සාධාරණ ඉටු කරගන්න. අපේ මොකද වෙලා තියෙන්නේ? බස් එකකට නගින්න බෑ. ලෝකේ බස් තියෙන්නේ කොහොමද? ආබාධිත කෙනෙක් ආපුවාම බස් එකේ දොර මෙහෙම පාත් වෙනවා. ඒක දිග නේද රෝද පුටුව නංගන්න පුළුවන්. අපි රෝද පුටුව අකුලගෙන ඒක කරගහ ගන්න තව කෙනෙක්, මියා වල්ලන්න තව කෙනෙක් නේද? නිකන් නේද අර නිකන් මාදලක් අදිනවා. ලොකු වැඩක් ආබාධිත කෙනෙක් බස් එකට දාන්න. මොකද දෙනම කෙනෙක්. ඒ නිසා මේ ආබාධිත පුරවැසියන් උන් අපේ සොහොර අපේ යාළුවන් අපේ හිතවතුන් අපේ ඥාතීන් ඒගොල්ලන්ට ජීවිතයක් ඕනේ නැද්ද? ආණ්ඩුව හදන්නේ ඒවට ළමයි බලා ගන්න ඕන, වැඩිහිටියන් බලා ගන්න ඕන, ආබාධිත පුරවැසියන් බලා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි ලෙඩ බලා ගන්නත් ඕන. අපේ රටේ අද සෞඛ්‍ය සේවය කාගේ අයිතිවාසිකම් වෙනද සටන් කරන්නේ? කාගේ අයිතිවාසිකම්? දොස්තර මහත්තයා සටන් කරන තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් වෙනවා. හිත නිලධාරියා සටන් කරන තමන්ගේ අයිතිවාසිකම් වෙනවා. පාලක කාර්ය මණ්ඩල සටන් කරන තමන්ගේ අයිතිවාසිකම් වෙනවා. සෞඛ්‍ය සේවයේ අයිතිවාසිකම් වෙනුවෙන් කාර්ය මණ්ඩල සටන් වදිනවා. මම වැරදි කියන්නේ නැහැ. ඒගොල්ලෝ සටන් වදිනවා. හැබැයි සෞඛ්‍ය සේවය පිටවලා තියෙන කා වෙනුවෙන්. සෞඛ්‍ය සේවයේ තියෙන දොස්තර වෙනුවෙන් නෙවෙයි. සෞඛ්‍ය සේවයේ තියෙන හිත නිලධාරියා වෙනුවෙන් නෙවෙයි. සෞඛ්‍ය සේවයේ තියෙන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් නෙවෙයි. සෞඛ්‍ය සේවයේ තියෙන කා වෙනුවෙන්ද? කා වෙනුවෙන්ද? ලෙඩා වෙනුවෙන්. හැබැයි සටන් වදින කා වෙනුවෙන්ද? අයිතීන් පිළිබඳ අරගලේ තියෙන කා වෙනුවෙන්ද? කාර්ය මණ්ඩලය වෙනුවෙන්. සෞඛ්‍ය සේවය පිටලා තියෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නෙවෙයි. සෞඛ්‍ය සේවය පිටවා තිබෙන රෝගීන් සඳහා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? කාර්ය මණ්ඩලය තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සටනක් තිබෙනවා. රෝගීන්ට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කිසිවක් නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කරලා තිබෙනවා. අපි ප්‍රඥප්තියක් හඳුන්වා දීලා නීතිගත කරනවා රෝගීන්ගේ අයිතිවාසිකම්. රෝගියගේ අයිතිවාසිකම්. නිවාසික රෝගියෙක් ගත්තොත් ඇඳක් ලබා දීම,
රෝගියාගේ අයිතිවාසිකම. ඔහුට අවශ්‍ය කරන පරීක්ෂණ කර දීම රෝගියාගේ අයිතිවාසිකම. ඒ නිසා කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් ශක්තිමත් කරන ගමන් අපි වැඩිම ප්‍රමුඛතාවයක් දෙනවා රෝගියාගේ අයිතිවාසිකම් තහවුරු කරන්න. එහෙමයි ලෝකයේ ආණ්ඩු දියුණු වෙලා තිබෙන්නේ. එහෙමයි ලෝකෙ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මා හිතනවා අවුරුදු 71ක් අපේ රටේ පාලකයෝ අපේ රට විනාශයට ගෙනිහිලා තිබෙන්නේ. අපේ ජනතාවට ජීවිතයක් නැති කරලා තියෙන හැම ශේත්‍රයක්ම මා අනිත් ශේත්‍ර ගැනද කතා කරන්නේ. මේ හැම ශේත්‍රයකම විනාශයටපත් කරලා තිබෙනවා. මා ඔබට ආරාධනා කරන්නේ මේ විනාශයෙන් අපේ රට ගොඩ ගමු. මේ විනාශයෙන් අපේ රට ගොඩ ගන්න නම් මේ 71 වසර පැරණි දේශපාලන කඳුරු දෙකෙන් තීරණාත්මක ලෙස අපි වෙනස් වෙමු. මා ඔබට ආරාධනා කරනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා ඔබ සියලු දෙනා එකතු වෙලා ඒ බලවත් නිවැරදි තීරණය ගමු. ඒ වෙනුවෙන් ඔබ තව නේද දවස් 10ක් 9ක් වගේ කාලයක් තිබෙනවා. මේ කාලය තුළ හැම කෙනාම යන්න. හයි අපේ සහෝදර අපිට කියන්නේ සහෝදරයා ගෙදර ගියොත් වැඩේ කරන්න පුළුවන් කියලා. එහෙමද? විල කතා කරොත් වෙනස් කරන්න පුළුවන්. මේක කියලා දුන්නොත් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මම තමුන්නාන්සට ආරාධනා කරන්නේ හැම කෙනාම තව දෙන්නේ 3 දෙනෙක් හම්බ වෙලා තව ගෙවල් 3-4කට ගිහිල්ලා හැම කෙනාම මහන්සි වුණොත් අදිෂ්ඨානශීලීව අපි ජයග්‍රහණය කරනවා කියලා තීන්දුවක් ගත්තොත් මම හිතනවා මේ අම්බලන්තොට නගරේ මේ ක්‍රස් විතින දහස් ගණන් ජනතාව අපි මේ අම්බලන්තොට නගරේ ඇතිතරම් රැස්වීම කරලා තියෙනවා. මා දැකපු විශාලතම රැළිය අද අම්බලන්තොට නගරේ පවත්වනවා. මේ අපි විශ්වාස කරනවා ඔබ ධෛර්යවන්තව මැදිහත් වුණොත් අධිෂ්ඨානශීලීව මැදිහත් වුණොත් අපේ රටට නව අපේක්ෂාවක් සහිතව පාලනයක් ගොඩනගාගත හැකි නොවැම්බර් මාසේ 13 වෙනිකොට. 16 වෙනිදා නිවැරදි තීරණය ගන්න මාලිමාව ඉදිරියෙන් කතරේ ගහලා තමන්ගේ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.